අපි ඝර්ෂණය මේ යෙදීම් සමානයෙන් මේ සම්බන්ධව යෙදීම් වල අපි ගැටලු ටික ඉස්සලා කරමු. ඒකදී සමානව ටියුට් එකේ අපි 46 වෙනි ගන්න. ඒකේ තියෙන්නේ ස්කන්ධය කැප්ලෙන් මහ කෝණය අල්ෆා වන සුමට කෝණයක් කලසංගන මියු රළු තිරස්තරයක්ම තබා ඇත. කෝණය ආනත මුණත මත ස්කන්ධයේ සිම්පලම අංශව තබා පද්ධතිය විසතරයෙන් උදාහරණ ලැබේ. මේ විශාල කුඩායි උත්තරේ එතන හරියට එන්න එම්දනින් කොස්සාරගේ අල්ෆා එන්න ඕනේ අපි හදලා බලමු. විමානුව තිරස්තරයේ කෝණ්‍යද ප්‍රතික්‍රියාව ඔය උත්තර දෙකෙන් ලැබෙනවා කියලා පෙන්වන්න තියෙන අවශ්‍යතාව සමානතා දෙක තෘප්ත වීමයි. හරි. දැන් අපි දන්නවා වස්තුවක් තලයක් ස්පර්ශ වෙලා තියෙනවා නම් අභිලම්බික ආරණ ඝර්ෂණ වල එන්න. එහාට අපි බලයක් හදනවා. මේක සීමාකාරී ආසාවෙ දෙනවා නිව් සමන ප්‍රතිමාන. ඒක ඝර්ෂණ සාගතයක් කරනවා. එහෙනම් මේක සමතාවසන නොලිසන්න අවස්ථාව මේ වස්තුතල අතර සීමාකාරී ඝර්ෂණ මියුනම් මියු විශාල ප්‍රතිමාන. නොලිසන්න අවස්ථාව. මේක ලිසන්න නැතිනම් මෙතන සීමාකාරී ඝර්ෂණ කරන එක ප්‍රතිමාන වල අගයට වඩා වැඩි වෙනවා. මියු කෙනා. හරි. ඒ වගේ නොලිසන්න අවස්ථාව. හරි. එතකොට එහෙනම් මේ කුඩායි එපෙරි මාරුනොත් එහෙම මේක තලයේ මත ලිස්සන. තල්ලෙනවා. අපිට මෙතන ගතිකේ සාකච්ඡා කරන්නේ තල්ලෙන අවස්ථාව සම්බන්ධව. ඒකට මේ තීර ටික ඒ විදිහට බෙදෙනවා. හරි. එහෙනම් අපි දැන් මේ ගැටලුවට ගියොත් ගැටලුවේ තියෙනකොට අපිට ස්කන්ධය එම් පුණ්‍යක් තියෙනවා. රළු තලයක් නම් තියලා තියෙනවා. ස්කන්ධය සිම්පල් එක නම් සුවක් එක දිගම කරනවා. ඒකට අපි යම් ආසගතර බාර mg මේ බාර අංශවන්ත ප්‍රතික්‍රියාව මෙතරිනවා වේගස් කියලා ගමු. අංශවන්ත දෙන බලව. හරි. ඊළඟට කෝණියමත් දෙන බලෙන්නේ තලයකට ප්‍රතික්‍රියාව. හරි. ඒතර අංශයෙන් කෝණියමත් මේ පැත්තට S බලයක් දෙනවා. S බලයේ තිරස්සම දෙකද මේ කෝණිය මෙහාට තල්ල වෙන්න පුළුවන්. අපි ඒක කරා ගන්න ගත්තේ. එහෙනම් මේ තල්ලෙන්න පුළුවන් නම් මේ ඝර්ෂණ බලය මිස මේ පැත්තට දෙනවා. හරි. ඊට අමතරව ඉන්නේ කෝණිය බර කැප්ලෙන්. ඔය තමයි එදෙන බලය. හරි. එහෙනම් දැන් මෙතනදී කෝණිය මේ ආන්ති ආල්ෆා. මෙතනදී එතකොට අපි කෝණිය සාවසන්සි කරත් ගත්ත අංශුව මේ දිශාවට ගමන් කරන්නේ. හරිනේ. එහෙනම් අපි අංශය සමස්තන සිම්පල් m කියලා ගමු. කෝණිය සමස්ත කැප්ලෙන් කියලා ගත්තොත් එහෙනම් ත්වරණය සිම්පල් m වල කැප්ලෙන්ට සාපේක්ෂව. අපි ගමු මේ පැත්තට F0 කියලා. මේක. ඒකම තරණය කැප්ලෙන් පොළවට මේ පැත්තට ඉතල අපි F කියලා ගමු. යයි ගන්න. එයාම අපිට සිම්පල් කරලා මේ පොළ සාපේක්ෂව ගන්න පුළුවන්. සිම්පල් පොළවට ගන්න සිම්පල් කැප්ලෙන් වල දාන කැප්ලෙන් පොළවට. එතන ඉන්නේ මේ දෙකේ සම්ප්‍රයුක්තය. තරණය සිම්පල් කැප්ලෙන්ට දාන තරණය කැප්ලෙන් පොළවට. හරි. එතකොට ඉන්නේ අපිට මේ දෙක සම්ප්‍රයුක්ත. එතකොට මේ කර්ණාට F0 මේ කොන අල්ෆා සහ මේ පැත්තට කැප්ලෙන් සිම්පල්. ඕකේ. ඒක තමයි හොරේකට තරණය. හරිද? එහෙනම් අපි එකක් ලකුණු කරමු. කොන්නේ තරණය. මේ පැත්ත සිම්පල් එක. අංශය තරණය පොළොවට සාපේක්ෂව මේ දෙක සම්ප්‍රයුක්තය. F සහ මේ පැත්තට F0. F0 කියන්නේ කොන්නේ සාපේක්ෂව අංශය තරණය. ඕක තමයි ඒ තරණය බලය. අපි ඉස්සලම සාධාරණව අපිට හරියට කොන්නේ දැල්වෙන්න නොවන අවස්ථාවලදී මේ R වලගේ හොයන්න තියෙනවා. අපි ඉස්සලම සාධාරණ සමීකරණ ලියමු. හරි. එහෙනම් ආදාන සමීකරණ අපි එතකොට සාමාන්‍ය දෙයට අංශුවට තලයට සමාන්තර සාමාන්‍ය දාන්න. සිම්පල් එම්ට මේ සාරයක් සාමාන්‍ය. එතකොට මේකට මේක නම් විරල් කරන mg sin alpha. සමාන මාර්ගයක් F0 ශ්‍රේණ මේකත් අල්ෆා එන්නේ F cos alpha. දැන් කැප්ලන් ඕකේ. හරි. ඕක පරිසරික. හරි මේ විතර ඒක අනුර mg sin alpha වනේ මාර්ගයක් F0 ශ්‍රේණ cos alpha. ඊළඟ අනිසාවික අපි ගන්න පද්ධතියට. මොකද සිම්පල් කැප්ලන් පද්ධතිය. මොකද පද්ධතිය ගන්න නැත්නම් මේ ප්‍රතික්‍රියාව වෙනවා. කොහොමද විතර ගත්තොත්. පද්ධතිය අපි දානවා තිරස් F සමාන. ඒ දෙවත් විතර පද්ධතිය මත විතර මේ බාහිර බලය එනවා. F.
කර්ෂණ බලය ඍණ F සමානයි කැප්ලන් භාරය F ධන සිම්පල් භාරය F ඍණ F naught cos alpha. මේක තමයි ගාන්තරකෝ. හරි. ඔකේ එකක්. ඊළඟට පද්ධතියට සිරස්ස. එප්සෝන් එක ගන්නත් වෙන්නේ. පද්ධතිය ගත්තොත් x කැපිටල් යනවා එතන r ඍණ කැපිටල් M G ඍණ සිම්පල් M G. සමානයි. ඒකට කැපිටල් M R එකේ සිරස්තරණ සම්මතයක් එන්නේ නැහැ. හරිනේ. නමුත් මේක සම්මතයක් කරනවා මේ පැත්තට F naught sin alpha. එතන ඒක ඉන්නේ එතකොට කැපිටල් M R එක බිඳුව එතන සිම්පල් M R ඍණ F naught sin alpha. හරි. ඔය තමයි ඒකට එන්නේ. ඉතින් අපිට මේක ලියන්න ඍණ F naught sin alpha එක. ඔය තමයි සමීකරණ ටික. දැන් අපිට අවස්ථාව දෙක ඉස්සර ගන්න තියෙන්නේ. අපිට අහලා තියෙන mu විශාලයි කුඩායි අවශ්‍යතා තෘප්ති වීම අනුව ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ එහෙනම් අපි ඉස්සරම ගන්නනේ කොහොමද චලනය නොවන විදිහ. හරිනේ? දැන් කැප්ලන් චලනය වෙන්නේ නැත්නම් අපිට වෙන්නේ F බිඳුවක් වෙනවා. සාන බිඳුව හා චලනය නොවන අවශ්‍යතාව ශූන්‍යතල අතර සීමාකාරී ඝර්ෂණ සංගුණයක විශාල වෙන්න ඕනේ. මෙතන F බිඳුව අනුපාතයට වඩා. හරිනේ? එහෙනම් සාන බිඳුව හා mu විශාල වෙනවා F බිඳුව. විදිහට. ඔය තමයි අවශ්‍යතාව. හරි. ශූන්‍ය චලනය වෙන්නේ නැත්නම් එතකොට ප්‍රතික්‍රියාව ගන්න තියෙන්නේ. චලනය වෙන්නේ නැත්නම් F බිඳුවේ අතර හා mu එක විශාල වෙනවා F බිඳුවට වඩා. ඕකේ. දැන් අපිට මේ අනුව මේ යටතේ මේ සමීකරණ සංශෝධනය කරන්න වෙනවා. මේ F බිඳුව එනකොට ගන්න පේනවා එකෙන් අපිට එනවා F naught සමාන වෙනවා G sin alpha. net එක වෙනවා උත්තර. හරි. ඊළඟට ඒකම අපිට අපව ගන්න පුළුවන් මේ සමීකරණය. අපිට මෙතනදී F බිඳුව එනකොට දෙකෙන් අපිට ඍණ F සමාන වෙනවා මේකල් බිඳුව වෙනවා මේකල් බිඳුව වෙලා එන්නේ ඍණ M F naught cos alpha. හරිද? එතන කැප්ලන් සිම්පල් බිඳුව වෙනවා එතන F naught ඍණ M F naught cos alpha වෙන්නේ F naught කියන්නේ D sin alpha වෙනවා අපිට වෙනවා F සමාන වෙනවා ඍණ ධන වෙලා M G sin alpha cos alpha. ඔගේ පාඩුල. හරි. ඒක අම්ම මේකේ තුනෙන් අපිට R ගන්න පුළුවන්. R සමානයි. එතකොට එන්නේ අපිට මෙතන R සමාන M ධන M R G ඍණ M R F naught කියන අපි දන්නා මෙතනින් අපිට ආවේ G sin alpha මේකත් වැඩි වෙනකොට M G sin වර්ග alpha. ඔකේ. ඒකෙන් අපිට මේක අපිට ගත්ත හැකි M ධන මෙතන සිම්පල් M පිටර ගත්ත සිම්පල් G පිටර ගත්ත මෙතන M R M D sin වර්ග alpha. M පිටර ගත්ත එක ඍණ sin එක පස් වර්ග වෙනවා. ඒකට එනවා M පස් වර්ග alpha වර්ග. හරි. ඔයෙන් එතකොට කැප්ලන් චලනය නොවන විට බිඳුවේ අතර මේ විශාල පිළිම R වෙනවා. නේද? ඒ අනුව අපිට එනවා අවස්ථාවේදී එව නිසා මේ විශාල එතකොට F කියන්නේ මේ උත්තරේ. MG sin alpha cos alpha බෙදීම R කියන්නේ M ධන cos වර්ග alpha R. හරිද? එහෙනම් මේ අවස්ථාව තෘප්ත වෙනකොට ශූන්‍ය චලන වෙන්නේ නැහැ. හරිද? ඒ අවස්ථාව අපිට හොයාගන්න ඕනේ. එතකොට මේ ප්‍රතික්‍රියාව. දැන් ඒකත් අපිට අවිලා තියෙනවා. හරිද? මෙන්න මේ අවස්ථාවේ ප්‍රතික්‍රියාව මේක. හරිද? මේ විදිහට. R සමාන. එතකොට කැප්ලන් ධන M cos වර්ග alpha R ඇති. හරිද? ඒ විදිහට ඒක කරන්න. ඒක චලන නොවන අවස්ථාවක් තමයි. ඉතල සාමාන්‍ය සාධාරණ සමීකරණය ලියනවා. ලියලා චලන නොවනට බිඳුවේ අතර මේ විශාල පිළිම R වෙනවා. ඒ අනුව අපිට සමීකරණ සංශෝධනය කරලා මේ අවස්ථාවට යටත් අපිට ප්‍රතික්‍රියා ගන්න පුළුවන්. ඔය තමයි එතකොට පළවෙනි අවස්ථාව. හරිද? එහෙනම් ඊළඟට කැප්ලන් චලනය වෙන විට. එහෙනම් කැප්ලන් චලනය වෙනකොට මේ චලනය නොවන අවශ්‍යතාව මේ විශාලයි කරන්නේ. චලනය වෙනකොට මේ කුඩායි මේක වෙනවා. නේ? අපි චලනය නොවන අවස්ථාවට සුදු කරන්නේ මේක ආවේ. නේ චලනය වෙන අවශ්‍යතාව මේ අවශ්‍යතාව තුත් වෙනවා. එහෙනම් අපිට ඒක එළිම ගන්න පුළුවන්. එහෙනම් කැප්ලන් චලනය වෙන විට මේ කුඩායි M
sin alpha cos alpha විදීම m දන්නේ cos r alpha. ඔය අතර මේ 1 2 3 සමීකරණ වළංගුයි. නේද? එතකොට මේ සමීකරණ තුන තරංගන එක ලියන්න තියෙනවා. එහෙනම් අර මේ විශාල වෙන ජල්ල වෙන්නේ නැත්තම් එහෙනම් මේ කුඩා මේකකට වෙන්නේ කැපිටල් ජල්ල වෙන අතර මේ සමීකරණ තුන වළංගු වෙනවා. හරිද? ඒ අනුව අපිට ආපහු ආත්පතික්‍රියාව යන්න වෙනවා. ඉතින් අපි දන්නවා ඝර්ෂණ නියම අනුව ජල්ලේන අවස්ථාවේදී ඝර්ෂණ සංගුණක සීමාකාරී ඝර්ෂණ සංගුණට මදක් අඩුයි කියලා අපි ඝර්ෂණ නියම වල කිව්වේ. ඒක ජල්ලේන අවස්ථාවේදී අපි ගන්න දොර වෙන සීමාකාරී අවස්ථාවයි කියලා. හරිද? එහෙනම් මේ විතර මේ සමානව පිළිමාව. ඒතර මෙතන එන්නේ අර ආපේ පාරක් යන්නේ නෙවෙයි. හරිද? ඒකට අදාළ ඒතර මේ සමාන පිළිමාව වෙනවා. ඒකෙන් එනවා අපිට ඒ සමාන විවාහ. හරිද? එහෙනම් මේ අවස්ථාවට අදාළ ඒ කියන්නේ පද්ධතිය චල්ල වෙනකොට අපි ගාන හදනකොට මේ සමීකරණ තුනට අමතරව මේක ගන්න වෙනවා. හරිද? මේ අවස්ථාවට උත්තර මෙතන චල්ල වෙනවා. චල්ලන අවස්ථාව සීමාකාරී අවස්ථාවේදී සලකන්නේ ඝර්ෂණ නියමවල. එතකොට ගන්න මේ සමීකරණ වලංගු වෙනවා. දැන් අපිට මේ සමීකරණ ටික පාවිච්චි කරලා නැවත ගන්න වෙනවා r ලගේ. හරි. ඒකෙදි පොඩක් ක්‍රමානුකූලව යන්න වෙනවා. හරි. r ලගේ ගන්නතේ. r ලගේ ගන්න නම් අපිට පේනවා මෙතන f not f අතර සමීකරණයක් එන්නේ. මෙතනත් f not අතර සමීකරණයක් f r සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපිට මේ විදිහට ගත්ත හැකි අපිට ප්‍රධාන වශයෙන් මෙතෙන්දී ඉස්සලම මෙතන සමීකරණ f not විතරයි තියෙන්නේ. ඒකනේ අපි කරන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ දෙකෙන් f අයින් කරනවා. හරිද? මේ දෙකෙන් f අයින් කරගන්න. ඒක සඳහා අපිට පළවෙනි සමීකරණය ගත්තොත් ඕන් පේනවා එකෙන් මේක මෙහාට ගත්තොත් f cos alpha සමාන f not ඍණ g sin alpha. එහෙනම් f කියන්නේ එතකොට f not ඍණ g sin alpha. එදින හරිද? අපි cos alpha මෙහාට ගත්තාම f not ඍණ g sin alpha වෙදීම cos alpha. ඔතන කොලගේ හරි. එතකොට අපිට f ලගේ මෙතනට ආස කරාම f not වලින් අපිට කැපිටල් f වගේ හොයාගන්න පුළුවන්. හරි. එතකොට ආස වෙනවා. ඒක ආස කරන්න වෙනවා. එහෙනම් අපිට එනවා ඊළඟට එනවා දෙකෙන්. දැන් අපිට මේ සමීකරණයෙන් අපිට කරේ අපි f වේවා. f කියන්නේ f cos alpha කියන්නේ f not ඍණ g sin alpha නම් f කියන්නේ මේ උත්තරේ වෙනවා. හරි. දැන් අපිට මෙතන වෙලා තියෙන f not විතරයි තියෙන්නේ. හරි. ඒකද අපිට මේ ප්‍රතික්‍රියාව ගන්න මෙතන f p r ని ඉවත් කරනවා. එතන r එන්නේ. මෙතනත් r එන්නේ. ඒ දෙකෙන් අපිට f not අයින් කරාම මේ f not අයින් කරලා f අයින් කරාම අපිට අවශ්‍ය උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් අපි ඒක සඳහා අපි ඉස්සලම f වාගත්තා. දැන් අපි හොයාගත්ත f ලගේ මෙතනට ආස කරනවා. එතන මෙන්න මේක වෙන දෙකෙන් අපිට එන ඍණ f සමාන වෙනවා. m දන්නේ වාරක f. එතන වද කරොත් ඍණ m f not cos alpha. හරිනේ? m දන්නේ වාරක f විතර ගත්තා. ඕක දැන් මේ f ලගේ එකට ආස කරනවා. ඍණ සමාන m දන්නේ වාරක. එතකොට f කියන්නේ f not ඍණ g sin alpha cos alpha. ඍණ m f not cos alpha. ඕකේ. හරිනේ. එහෙනම් අපි කරේ දවරේ f ලගේ කෙලින්ම මේකෙන් f එකට අරගෙන සිම්පල් f එකට එන විදිහට අරගෙන ආස කරා. දැන් අපිට මෙතනින් මේක අපිට වැඩි කරලා දාන්න පුළුවන් cos alpha වලින්. හරිනේ. ඒකම අපි f කියන්නේ u r ඍණ එකත් එකට ආස කරනවා. f කියන්නේ u r නේ. දරේකින් ඍණ u r cos alpha. හරිනේ. f කියන්නේ u r එක ආස කරා. මෙතනින් එතකොට අපිට m දන්නේ වාරයක් f not. හරිනේ. ඒක. මෙතන m දන්නේ වාරයක් g sin alpha. හරි. ඊට පස්සේ cos alpha වැඩි කරන්න. එතන m not cos alpha. cos alpha. m not cos alpha. ඕකේ. එතකොට අපිට ඒකෙන් f not හොයාගන්න පුළුවන්. හරිනේ. ඒ සඳහා අපි කරන්නේ දැන් මෙන්න මේ පදය මම මෙතන උඩින් ලියනවා සමීකරණය. ඔය දැන් එක පාවිච්චි කරන්නේ. දැන් අපි කරන්නේ මේ සමීකරණය එන්නේ උඩට ඍණ u r cos alpha. දැන් මෙන්න මේ දෙක බද්ධ කරාම අපිට එනවා m දන්න m
වාරයක් F නෝට් එක පිටට ගත්තද M දණයෙන් ඍණ M පස් වර්ගය අල්ෆා. වාරයක් F නෝට්. හරිද? ඍණ M දණයෙන් වාරයක් G sin අල්ෆා. හරිද? එතකොට මෙතනත් ආපහු M පිටට දෙකකින් පස්සේ sin වර්ග වෙනවා. එතකොට අපිට ඒක F නෝට් හොයාගන්න පුළුවන්. නේ F නෝට් හොයනකොට මේ පදේ මෙහාට දැම්මම එනවා. M දණයෙන් වාරයක් G sin alpha ඍණ mu r cos alpha හරිද? සමානයි M දන M sin වර්ග alpha. වාරයක් දැන් අපිට ඒක F නෝට් හොයාගන්න පුළුවන්. ඒක ආරච්චිලත් වෙන්නේ. දැන් කරන් තියෙන්නේ මේ හොයාගත්ත F නෝට් එකේ විතර දැම්මම ආස කරලා ආරුත් කරාම අපිට අවශ්‍ය උත්තරේ. එහෙනම් අපිට එනවා දැන් 3. අපිට ආවේ R ඍණ M ධන M වාරයක් D. හරිනේ. ඍණ M F නෝට් sin up වෙන්නේ. මේ සමගනායක R ඍණ M ධන වාරයක් D සමානයි ඍණ M F නෝට් sin up ආවේ අර F නෝට් ආස කරන්නේ. sin alpha වාරයක් F නෝට් කියන්නේ එතකොට මෙයාගේ M ධන M වාරයක් G sin alpha ඍණ mu r cos alpha බෙදීම M ධන M sin වර්ග alpha. හරිනේ? අපි එතන F නෝට් ආස කරා එතකොට ඔකට සෙල්. දැන් අපිට ආරුත් කරන්න තියෙන්නේ. හරිද? එතකොට M ධන M sin වර්ග alpha වැඩි කරලා ආරුත් කරන්න. මේක වැඩි කරමු. R වාරයක් M ධන M sin වර්ග alpha. ඍණ M ධන M වාරයක් G වාරයක් M ධන M sin වර්ග alpha. හරිනේ. මෙතන එතකොට අපිට සමානයි මේ දෙක සුළු කරොත් ඍණ සිම්පල් M වාරයක් M ධන M G sin වර්ග alpha. මෙතන එනවා mu r cos alpha sin ඍණ ධන වෙනවා. mu r මේ sin අපේ මේක වැඩි වෙනවා. mu r ඊළඟ දාන්න නතර mu r වාරයක් M sin alpha cos alpha. හරි. එයම අපිට පේනවා මේ පදේ මොමත පැත්තට ගත්තාම R පිටට ගත්තොත් වෙනවා M ධන M sin වර්ග alpha. මේක ගහට ගත්තාම R පිටට ගත්තාම වෙනවා mu M sin alpha cos alpha. සමානයි. අපි මේ පදේ මෙහාට ගන්න ධන වෙනවා. ඒ ඔක්කොම පොදුසාදයක් කරනවා M ධන M වාරයක් D. එයා පිටට ගන්නවා. මේ මෙහාට මේ පොදේ ඉතර මෙතන එනවා M ධන M sin වර්ග alpha. මෙතන එනවා ඍණ M sin වර්ග alpha. තර විදිහට අපිට හරිද? දැන් අපිට අවශ්‍ය උත්තරේ ලැබිලා තියෙනවා. මේක දැන් ආරුත් කරන් තියෙන්නේ පොඩි සකස් කිරීමක් කරන් තියෙනවා. M වාරයක් M ධන M වාරයක් G බෙදීම මේක අපිට ඒගොල්ලෝ සකස් කරලා දෙන්නේ වෙනම. මේක M sin වර්ග පිටට ගත්තාම හරි. ඔදේ ගන්න. එතන එතෙන්දී අර ඉස්සලා කරන් තියෙන්නේ පද්ධතියේ චලිත සලකලා සමීකරණ ලියලා ඒ අනුව අවශ්‍යතාව අනුව මේ අවස්ථා දෙක ගන්නවා. චලනය නොවනකොට ඒ බිඳුවේන පුණ්‍යතරණ බිඳුවේලා චලනය වෙන අවස්ථාව මේ විශාල පරිමාණ ඒ අනුව සමීකරණ ටික සංසරණ චලන වෙන අවස්ථාවේදී එතකොට මේ කුඩා ප්‍රකාරන ඒ අනුව සමීකරණයට අමතරව අර එප්සිලෝන් වර්ගන සමීකරණය යෙදෙනවා. හරි. ඔය දෙක සුළු කරමු. හරි. ඒක තමයි එප්සිලෝන් මේ වලදී ඝර්ෂණයේදීම. හරි. අපි තව ගැටලුවක් බලමු. ඔය දෙන තියෙන 43 වෙනි කාරණා. මේක දැන් ගැටලුවක් නේ. හරි. අදලිස්සුමින් එක. ඒක තියෙන ස්කන්ධයෙන් කැප්ලන් ස්කන්ධයෙන් පියන්සක් නියු ගර්ෂ සංග්‍රහය රළු තිරස් මේසක රඳවා ඇත.
මේස ධාරයේ පිට සුමට ඒ අචල කප්පේ උඩින්ට සී නවිතන තන්තු එක්කලවරක් එමාංශ ගැටගසා ඉක්පිති මෙම තන්තුව එම ස්කන්ධය සහිත සචල සුමට B කප්පයක් යටින්ද අචල සුමට C කප්පේ උඩින් යවා අනිකල D අංශව ගැටගසා ඇත. කැප්ලෙක් ස්කන්ධයත් මෙම අංශව සිරස් පහළට එල්ලේ. කප්පේ ස්පර්ශන තන්තුවක සියන සිරස්ව තිරස්සේ. එතනතර අවශ්‍යතා දෙකක් ඔප්පු කරන් තියෙනවා. විශාලයි පයින්තර නම් P චලන නොවන බව. මේ කුඩායි පයින්තර නම් D අංශයේ තරණේ හැන්තේ. එන අපිට අතන උපසරණ අලු මේසයක් මත තියෙන අතර P අංශුවක් ඒ ස්කන්ධයක අපලෙන් හරි එතන අපිට කියලා තියෙන්නේ ඒ කප්පයක් නේ යවලා සාධාරණ කප්පයක් අටයවලා ඊට පස්සේ අචල කප්පයක් එනවා මෙහෙර පවතුන. මේක හරි. කැප්ලන් බීස් සුමට සචල කප්පයක් කරින්ද. ඊළඟට C අචල කප්පයක් උදින්. මේක තමයි. ඔය තියෙන. ඒතර යම් අවස්ථාවක හරි. එහෙනම් අපිට මේ විදි පද්ධතියක් આવත් අනිවාර්යයෙන්ම අපි දන්නවා දුර තරණ ගන්න දුර මැනලා තමයි ගන්න වෙන්නේ. හරිනේ. ඒ අපි ගමන් හදලා තියෙනවා. දැන් අපිට මෙතෙන්දි දුර අපිට ගන්න වෙනවා. දුර ගන්නකොට අපි මෙතන අන්තිබල ඉන්නේ ආර් ප්‍රතික්‍රියාව. අපිට ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් මෙතන මේ විහාරට අල්ලන මේක විහාරට අල්ලන අපි ඝර්ෂණ බලය මේ පැත්තට ගන්න. අල්ලන ගමනත් මේ පැත්තට ඒතර චලන විරුද්ධ දිශාවට තමයි ඝර්ෂණ බලය. ඔය අපිට ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය පියන්සුම. ඊළඟට එන්නේ ආතතිය. එකම තන්තුව සුමට ස්පර්ශ මේ කපේ වල ඒකින්ද එකම ආතතිය දිගටම එන්නේ. ඔය තමයි ඉතින් බලන්නේ. ඔය තමයි සම්පූර්ණ බලය. හරි. දැන් අපිට මෙතෙන් තරණ ලකුණු කිරීම සඳහා අපිට දුර ගන්න වෙනවා. අපි එහෙනම් පීට දුර ඒ අතරනේ මෙතන x කරගන්න. මේ දුර අපි ගන්නවා y කියලා. ඕන් පේනවා. මේ දුර හැමසෙම අචල. හරියට ඒකින්ද මොකද මේක අපි මෙතන උඩට આવත් එන්න මේක අයින් වෙනවා. ඒකින්ද මේ දුර හැමසෙම අචල වෙනවා. ඒක අපි මේ දුර මම ඉසෙක් කරගන්නවා. ඔය තමයි. එහෙනම් දැන් අපි අවධාන තන්ත්‍රයේ දිග සිම්පල් L කියලා ගත්තොත් t කාලයේදී L සමාන වෙනවා x ධන y ධන y. ධන z ධන මෙන්න මේ නියත කොටස්. හරි. ඒක අපි ඔක්කොම කප්පි ස්පර්ශයෙන් ඔක්කොම නියත කියලා. මේ කප්පි ස්පර්ශයෙන් දුරයි මේ දුරයි ඔක්කොම නියත වෙනවා. විචාර දුර ටික ඔකේ. එහෙනම් මේක එනවා අපිට L සමාන වෙනවා x ධන දෙකයි දාන z දාන නේද. එහෙනම් මේ කාලෙදී දෙවරක් කව කරලා එකතු වෙනවා බිඳුව සමාන වෙනවා. ඊට x ඩබල් ඩොට් දාන දෙකයි ඩබල් ඩොට් දාන z ඩබල්. හරි. ඔය එහෙනම් උතන තරන්තර සමීකරණ. ඒක පළවෙනි සමීකරණ. එතකොට ඔඩින් x ඩබල් ඩොට් දාන දෙකයි ඩබල් ඩොට් දාන z ඩබල් ඩොට් සමාන නේද. මේ විදිහට. හරි. අපිට මේ බිඳුව. ඔය පළවෙනි සමීකරණ. දැන් අපි සාමාන්‍ය විදිහට තරණ ලකුණු ගන්න වෙනවා. එතෙන්දී අපි දන්නවා ඒ වල ඉඳලා පියන්ස තියෙන දුර එක්ස්පෑන්ඩ් නැත් අපි අචල ලක්ෂණ විතර තමයි සම්මතම් කරන තරණ ලකුණු විතර මේක විතර එක්ස් අවුල. හරිද? එහෙනම් මේ මට්ටමේ නැගිට තරණ නම් මේක තරණේ ලකුණු පල්ලෙහාට ඒකට y ඩබල් මේක ඉන්නේ පහළට z ඩබල්. මොකද අචල මට්ටමේ දුර මැන්න එතන ඉවතර තමයි තරණ ලකුණේ සම්මත අංක කරන්නේ. හරිද? ඔව්ද? දැන් ඉතින් සාමාන්‍ය සමයකට අපි ඉස්සෙල් ලියමු. ඊට පස්සේ තමයි අවස්ථා දෙක සාකච්ඡා කරන්නේ. දැන් සාමාන්‍ය සමීකරණේ එතකොට පීට. තිරස්සේ සමාන වෙනවා. එතකොට එන්නේ t ඍණ සමානයි කැපිටල් මාර්ක් තරණන්නේ ඍණ x අවුල. හරිද? t ඍණ සමානයි m මාර්ක් තරණන්නේ මේකට අර සම්මුතිය අනුව ඍණ x අවුල තියෙනවා. හරි. ඊළඟට බීටා මාර්ක් දෙනවා. x සමානයි. හරි. එදොත් එන්නට mg ඍණ 2t සමාන වෙන m ආර y ඩබල් mg ඍණ 2t තමයි m ආර y ඩබල් ඒක ඊළඟ සමීකරණය.
හරි. ඊළඟට එන්නේ D. Dට එතකොට එන්නේ අපිට කැප්ලන් G වෙන T. සමාන. සමාන කැප්ලන් මාරක් මේකේ තරණ එන්නකොට එන්නේ Z වලට. තව ටිකක් එන්නේ අපිට ඔපෙරන් තියෙන මේ විශාල පරිමාණ P චලන ඕන බව. හරිනේ. එහෙනම් අපිට මෙතෙන් තියෙනවා P චලන වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? P චලන නැත්තම් මේ විශාල ප්‍රතිමාර වෙන අතර මේක අචලයි. P චලන වෙන්නේ නැත්නම් එතකොට x අචල නම් x ඩබල් ඩොට් x වල බිඳු වෙනවා. හරිනේ. ඒ අනුව සමීකරණ සංශෝධනය කරනවා. එහෙනම් මෙතෙන්දී දැන් පළවෙනි අවස්ථාව P චලන ඕන විට මේ විශාල ප්‍රතිමාර වෙන අතර මොකද වෙන්නේ? x අප්ලෝඩ් බිඳු. පැහැදිලිද? චලන වෙන්නේ නැත්තම් මෙදුර අචලනේ. එතකොට ඕකේ. හරිනේ. එහෙනම් ඔය තමයි අවශ්‍යතාව P චලන ඕන විට මේ විශාල ප්‍රතිමාර වෙන අතර ඒ කියන්නේ මෙතන විභාගයේ ගත සංගණය වැඩි මේ අවස්ථාවේ ගත සංගණය වඩා. ඒක චලන වෙන්නේ නැහැ. ඕකේ. ඒ අනුව අපිට මේ සමීකරණය සංශෝධනය කරන්න පුළුවන්. හරිනේ. එහෙනම් එතකොට මේ x ඩබල් බිඳු වෙනකොට වෙනවා අපිට එකෙන් z ඩබල් ඩොට් ධන 2y ඩබල් ඩොට් බිඳු වෙනවා. මේ ඕකේ. ඊළඟට ඒකේ හරිනේ. ඊළඟට අපිට දෙවෙනි එකේ එනවා x ඩබල් බිඳුනොත් t රිටෙක් බිඳු වෙනවා. බිඳුලා එකේ එනවා අපිට t සමාන f කියලා. හරිනේ. ඊළඟ තුන්වෙනි එකේ එනවා අපිට මේ සමීකරණය. එතකොට මේ සමීකරණ දෙකේ ඒතර වෙනසක් වෙන්නේ නැහැ. හරි. අර සංශෝධනය වෙන්නේ මේ දෙක. මේ සමීකරණේ y ඩබල් z ඩබල් ඩොට් තියෙන්නේ. දැන් එහෙනම් අපිට කරන්න තියෙන්නේ දැන් අපිට මෙතන අපිට ආවන්නේ 2y ඩබල් ඩොට් ධන z ඩබල් ඩොට් සමාන බිඳුව. ඒක අරගෙන මෙතන y ඩබල් ඩොට් අපිට මොකද මෙතෙන්දී r සමානයි නම් ng එන්නේ. නේද? මේක සම්තාගත්තොත් එහෙම සිරස්වල සම්පූර්ණ r සමාන ng එන්නේ. මෙතන අපිට අවශ්‍යතාව ගන්න මේ විශාල පරිමාණය ඔප්පු කරන්න ඕන. හරිද? ඒක ලබා ගන්න අපිට t හොයාගත්තොත් හරි. මේ සමීකරණය පැහැදිලි. ඒ සඳහා අපි කරන්නේ මෙතනින් අපිට සංශෝධිත සමීකරණයක මෙතන y ඩබල් ඩොට් z ඩබල් ඩොට් දෙක ආස කරනවා. හරිද? එහෙනම් මෙතන දෙනවා එතකොට දෙකවරක් y ඩබල් ඩොට්. y ඩබල් ඩොට් කියන්නේ ඉන්ටිරියර් 2යි කියලා එන්නේ. ධන අන්පෙරන් z ඩබල් ඩොට් කියන්නේ ඉන්ටිරියර් ටියට එන්නේ. සමානෙන්ද එමලි වැඩි කරලා දානවා වෙන අතරින් 2යි mg ඍණ 4යි ධන mg ඍණ t සමාන බිඳුව. ඒක එනවා yt සමාන වෙනවා 3යි mg t සමාන වෙනකොට mg බෙදීම 3යි. ඕකේ. ඊළඟට p සිරසම්බන්ධතාව. p සිරසම්බන්ධතාව ගත්තොත් එනවා වෙන r සමාන r ඍණ mg බිඳුව. වෙන r සමාන mg වෙනවා. හරිද? එහෙනම් අපිට පේනවා ඒ නිසා අපි දන්නවා මෙතනින් t සමාන f නිසා x සමාන t නිසා f සමාන එතකොට 3යි mg වෙදීම පහ. හරිද? එහෙනම් මෙතන p චලන වන විට මේ විශාල f ප්‍රතිමාර f කෙන් 3යි mg දී පහ අතරින් හරිද? එහෙනම් අපිට අවශ්‍ය උත්තරය එනවා. නේද? මේක ආස කරන් තියෙනවා ගලන්න. ඒ නිසා p චලන වන විට මේ විශාලයි f වෙනුවට ආස කරන 3 mg දී පහ r mg දැම්මම අවශ්‍ය උත්තරේ. ඒ විදිහට තමයි ඒක අපි ඉස්සෙල්ලා කරන් තියෙන්නේ සාධාරණ සමීකරණය ලියනවා. ලියලා අවශ්‍යතාව දෙක ගන්න p චලනය නොවනවා නම් මේ දෙක අතර වෙන අතර මේ විශාල ප්‍රතිමාර වෙනවා. හරිනේ? එතකොට ඒ අවස්ථාවේ x ඩබල් ඩොට් බිඳුවෙ ඉඳලා මේ සමීකරණ සංශෝධනය මේක සංශෝධනය. මේ දෙක සංශෝධනය වෙන්නේ නැහැ. හරිනේ? එහෙනම් ඊට පස්සේ කරන් තියෙන්නේ දැන් t සමාන f වෙනවා. එහෙනම් අපිට f වගන්න t වගන්න ඒ සඳහා කරන්නේ මේ y ඩබල් ඩොට් මේ තරණ සමීකරණ ආස කරන්නේ අපිට t වෙලා f වෙලා අවශ්‍ය උත්තරය ගන්න පුළුවන්. ඔය තමයි අවස්ථාව සාකච්ඡා කරන්නේ. ඒ p චලනය නොවන විට. එහෙනම් එතකොට එන්නේ මේ විශාලයි පහින් තුන. නේද? එහෙනම් ඊළඟට ඊළඟ කොටස. එහෙනම් p චලනය වෙනකොට මොකද එහෙනම් අපිට කෙලිම ගන්න පුළුවන් මේ විශාල පහින් තුන p චලනය වෙන්නේ නැත්නම් මේ කුඩා පහින් තුන වන විට p චලනය වෙන අතර මේ සමීකරණය වරන් වෙනවා. චලනය තව එකක් වෙනවා. චලන අවස්ථාව සීමාවක අවස්ථාවේදී ගන්න. නේ? වෙන අතර
මේ සාමාන්‍ය බෙදීම ආරම්භ. මේ ෆාර් මේ අවගේ නෙවෙයි. හරි තල්ලේන අවස්ථාවේ මේ වෙනස් වෙනවා මේ සමීකරණයට. එහෙනම් මේ උඩයි පයින් තුරේට පී තල්ලේ වෙන අතර මේ සාමාන්‍ය බෙදීම ආරම්භ වෙනවා. එයා මොකක් වෙනවා? තව සාමාන්‍ය මුදා. හරි. මේ මෙතෙන්දිත් අපි දන්නවා R සමාන mg වෙනවනේ එක සලසනතාව. මේ R සමාන mg. ඒ නිසා F සමාන වෙනවා mu capital mg වෙනවා. ඕකේ තොරට 5. දැන් අපිට මේ සමීකරණයට 5 පාවිච්චි කරලා තමයි ඒක උත්තරේ ගන්න තියෙන්නේ. අපිට බලන්න තියෙන්නේ d වල තමයි. ඒ කියන්නේ අපිට z වලට කරන්නේ. ඒ z වලට භාගයක් කරලා ඒ සියම t වහගත්තා. හරි. ඒක ඉඳලා එතනින් ප්‍රතිඵලට යන්න තියෙන්නේ. එවනම් අපිට FK එක අපිට වර්ක් කරන්න පුළුවන් mu mg කියලා මෙතනින්. නේද? අපිට x z වලට හොයාගන්න පුළුවන් t වහගත්තොත් මොකද මේ සමීකරණේ ඉන්න එතන t දන්නවනේ අපිට z වලට හොයාගන්න පුළුවන්. මේ ටික උනට පැහැදිලි. එන අමතරව වෙන්නේ එතකොට මේ සමීකරණ අමතරව මේක මයික්‍රෝසොෆ්ට් දෙනවා. f සමානයි mu capital mg පහ. හරි. දැන් අපිට මේ ටික විසඳීමකට යන්න තියෙනවා. ඒකත් අපිට වඩා ලේසි විදිය අපි ඉස්සරහම කරා එළිම මේකට ආස කරනවා. බිඳුව හරි. ඕකට ආස කරනවා. එතන x double dot කියන්නේ t ඍණ x බෙදීම ඍණ x. තන දෙක වාරයක් y double dot කියන්නේ mg ඍණ 2යි t ට m. තන z double dot කියන්නේ mg ඍණ t එදිවෙන්. ආවනේ. හරි. ඕකේ. x double dot ආස කරා ඉතින් t ඍණ mg ඍණ m. මෙතනින් එතකොට අපිට y double dot ගත්තාම දෙගුණයක් mg ඍණ 2යි t ට m z double dot කියන්නේ mg ඍණ t ට m. හරිනේ. ඕකේ මෙලිවෙන් කරලා දාන්න පුළුවන්. ඒක මම මෙතන ඍණයි මේ වැඩි කරන්න ඉස්සර කරන්න පුළුවන්. ඊළඟට අපිට f වෙනට දාන්න පුළුවන් mu mg. හරිද? මම එක පාට ගන්න ඍණ වැඩි කරා මෙතන f දාන වෙනවා. එතන එනවා mu mg ඍණ t. තන 2යි mg. වෙන හතරයි. දාන mg ඍණ t සමාන වෙනවා. හරිනේ. එතන මෙතන ඍණ වැඩි කරලා f ඍණ t වෙනවා. f කියන්නේ mu mg හින්දා මේක ආස කරන්න පුළුවන්. ඒතර අපිට ඔකේ t ගන්න පුළුවන්. හරි. ඒක නේදකොට අපිට මෙතනින් mg පිටර ගත්තොත් එනවා mu ධන 3 සමානයි 6. t සමාන වෙනවා mg වාර mu ධන 3 බෙදීම 6. මේ t නෝක දැන් t වලගේ මෙතන ආස කරනවා ඔයගොල්ලෝ z ඩොට් වගන්න පුළුවන්. හරි. එරන් අපිට හතරෙන් t සමානයි mg ඍණ mz double dot m පිටර අරගෙන g ඍණ මේක ආස කරන්න. අපිට z double dot නැත්නම් mz double dot සමාන එතකොට mg ඍණ t right අපිට වගන්න තියෙන්නේ z double dot වගේ හතරෙන් z විතර මේකට තමයි mz double dot සමාන mg ඍණ t. එතකොට mz double dot සමාන වෙනවා mg ඍණ t ආස කරා. mg වාර mu ධන 3 බෙදීම 6. දැන් මේ කැපලෙන් දරේනවා z double dot සමානයි පුදුනාක 6යි g එක පිටරට 6 ධන mu ඍණ mu පිටතට. හරි. ඒක අවශ්‍ය උත්තරේ. උත්තරේ මේ බෙදීම 6 වාරයක් g. හරි. එහෙනම් විතරයි ඒ අවස්ථාව සාකච්ඡා කරන්න. හරි. අපි ඔගේ තව එකක් කළා ඒ පාඩම ඉවර කරමු. ගතික සම්බන්ධිතයි. මේකේ ඊළඟ ගාන 45. ඒක තියෙන්නේ කැප්ලන් කන්ඩිෂන් ස්කන්ධයේ අංශ දෙක එකම තිරස් මට්ටමේ සමාන්තර ධාර පීඩ ඇති රළු මේස දෙකක් මත එක් එක් මේසයකට එක් අංශයකින් තිරසේ තබා ඇත. අංශ මේසයක ගණන mu dash කියලා දීලා තියෙනවා. සේම් තන්තුවක් මගින් අංශ දෙක ආකාර ඇත. මේස දෙක අතරින් තන්තුව පහළට එල්ලා වැටිය ඇති කොටස් සැදෙන කුඩුව තුලට
එතන ඔක වැදිලා නැහැ ස්කන්ධය සිම්පල් එකම. හරිද? අංශයක් විතර යොදලා තියෙනවා. ස්කන්ධය සිම්පල් එකම. එතන වැදිලා නැහැ කියලා ලියා ගන්න. අංශයක් සුමට කප්පේ රඳවා ඇත. ඒ තන්තු එල්ලෙනකොට සමාන්තරය තන්තු තිරස්ස එය මැදින් ඇති මෙස්දාර ලම්බ තලයකය පද්ධතිය උදාහරණ ලැබුණා නම් චලනය වෙනකොට සියල්ලම පද්ධති සියල්ලම චලනය වෙනකොට තන්තු රතේ ටී නම් උත්තර ගන්න දෙයි. අපි වීඩියෝ හදලා තියෙනවා මෙතන ඝර්ෂණ එදීමක් තියෙන කවනේ සාකච්ඡා කරන්න තියෙනවා. මේසල් කියන්නේ අපිට නොහිතෙන්නේ හරිනේ ප්‍රතිපෙන්නුවක් ගත්තොත්. අපි ඉදිරිපෙන්නුවක් ගත්තොත් එහෙනම් අපිට වෙන්නේ අවදි. තන්තේන බුදුතුල තමයි කප්පියක් දාලා දෙන්නේ. ඔන්න ඔය තමයි තියෙන්නේ. ඒක අර ඒක කියන මෙසලාර දෙක සමාන්තරයි. නේද? එකම තලයේ කියලා තියෙන්නේ. ඔයදර තමයි එතෙම මේ ප්‍රතිපෙන්නුවක් ගත්තොත් එහෙනම් ඉදිරිපෙන්නුවක් ගත්තොත් එහෙනම් අපිට වෙන්නේ මේ දාර දෙකයි මේ එල්ලන කොටස. ඒකට අපි ඒක ඒ රූපයක් තමයි තියෙන්නේ. හවුදක මේක ස්කන්ධය කැපිලෙන්ජි ප්‍රතික්‍රියාවපි ආර් කියලා ගමු. මේක විහාර චලනයේ ඝර්ෂණ වලින් විතර කියලා ගමු. මෙතන ප්‍රතික්‍රියාවපි ආර් ඩෑෂ් කරමු ඝර්ෂණ වලින් විතර ඩෑෂ් මේ ස්කන්ධය එම් ඩෑෂ් කියලා දෙන්නේ. ඒ තන්තේල පුඩුගේ තන්ත වෙන අවවන තියෙන එක තමයි මෙතන කප්පියක් දාලා දෙන්නේ. මේක ස්කන්ධය සිම්පල් එක. ඔදරේ දැන් තන්තේ ආතතියක් වෙනවා. සේන් තන්තුවක්. එතකොට ඉස්සර අලුණාට මේකේ ආතතිය එකම කරගන්න වෙන්නේ. මේ කප්පේ සුමට. ඔය තමයි සම්පූර්ණ විදින බලපද්ධතිය. හරිනේ. දැන් අපිට උතරත් තොරණ ගන්න වෙන්නේ. මේතර එස් කරගන්න දැන් තලන්නේ. මේතර අපිට වයි කරගන්න වෙනවා. මේතර ඉසිත් කරගන්න. ඒතර ගත්තා මේතර මේක කරන්නේ මේ පැත්තට මේතර x ඩබල් මේකේ මේ පැත්තට z ඩබල් සම්මතක් කරනවා. මේ අතරමට ඉවතරේ මේක කරන්නේ. පාට වයිද. ඔදරේ. එතනත් අපි අවධානපන්ත දිග L කියලා ගත්තොත් t කාලයේදී L සමාන වෙනවා. x දාන 2y දාන z දාන කප්පේ ස්පර්ශන ටික නේද? නේද? හරිද? ඔක දෙතරක් අවකල්ලා කරත් කාලේ බිඳුව සමාන x ඩබල් දාන 2y ඩබල් දාන z ඩබල්. ඔය තමයි කලින් සමීකරණය නේද? එහෙනම් ඔය පරිදි සමීකරණය. ඊට පස්සේ අපි දැන් මෙතන පද්ධතියේ චල වෙන අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් පද්ධතියේ චල වෙන අවස්ථාවේ නම් මෙතන කැප්ටන් එම් ඩැෂ් චල වෙන අවස්ථාවේ නිසා පද්ධතිය චල වෙන අවස්ථාව නම් අපිට මෙතන සීමා කරේ ගන්නනේ. එතකොට අපිට නම් මේ සමානයි එපිරිමාර u dash සමාන f dash පිළිම r dash වෙනවා. හරිනේ. නමුත් අපි දන්නවා r සමානයි mg හා r dash සමාන m dash සෙල සම්බන්ධතාවය ගත්තා. එයා නම් අපිට නේද? ඒ නිසා f සමානයි mu mg හා f dash සමාන වෙනවා mu dash m dash. ඔන්න තමයි ටික. හරි. f කැමතර mu mg f dash වෙනවා u dash m dash තියෙනවා. තලන අවස්ථාවේදී ඔය ගන්න සීමාකාරී අවස්ථාව සීමාකාරී කියලා. එතකොට මේ සමීකරණය එන්නේ අර සිරස් සමතුලිතතාවයෙන් r වලට තමයි ආස කරන්නේ. හරි. ඔදලේ. දැන් සාමාන්‍ය සමීකරණය ලියමු. සාමාන්‍ය සමීකරණය. එතකොට අපිට කැපිලෙම්ට මේ සාරේ සමානයි. එතකොට එන්නේ t ඍණ සමාන කැපිලෙම් r ඍණ x වල. හරි. මේක අපි දෙක මේක කරගෙන ඉඳලා ඊළඟට අපි m dash මෙහාට සමාන දෙනවා.
බෙදුවොත් එතකොට t සමානයි t ඍණ f dash සමානයි m dash වාරයක් රීඩින් සෙට් වලට. හරිනේ. තොරනේ අපි අතරින් සම්මත කරනවා. ඊළඟට කැප්ලන් මේ සිම්පල් එකට පාරට. බෙදුවොත් එන්නේ සිම්පල් m g ඍණ 2t සමානයි සිම්පල් m වාරයක් වයිඩ්. ඔයකට 5 6 6. හරිනේ. මොනවා ටිකේ. දැන් අපිට අවශ්‍ය ප්‍රතිඵලයේ තියෙන එතන තන්දේ ආතේ t නම් උත්තරේ ගන්න තියෙන්නේ. t ගන්න නම් ඒතර අපිට කරන්න තියෙන්නේ. තොරන් ටික අයින් කරාම හරි. ඒකෙන් ඊටම පස්සේ කරන්න පුළුවන් අපිට මේ සමීකරණ ගත්තා. x ඩබල් ඩොට් දාන 2y ඩබල් ඩොට් දාන z ඩබල් ඩොට් සමාන විද්ද. දැන් ඔය පේනවා x ඩබල් ඩොට් කියන්නේ එතකොට t ඍණ f ට ඍණය. දාන දෙක වාරයක් y ඩබල් ඩොට් කියන්නේ t ඍණ f dash ට m dash ඍණ. හරි. ඊළඟට y ඩබල් ඩොට් කරන්නේ දෙක mg ඍණ 2it යට මැදගෙන දාන හරිනේ මෙතන y ඩබල් ඩොට් කරන්නේ mg ඍණ simple mg ඍණ 2it යට simple m. අන්ත z ඩබල් ඩොට් කරන තැනින් අපිට යන්න t ඍණ f dash යට ඍණය. හරි. dash සමානයි බිඳුව. ඕකේ. ඔයගොල්ලෝ අපි දැන් මෙතෙන්දී f5 dash ගන්නවා මේක තාස කරනවා. f කියන්නේ mg f dash කියන්නේ m dash m dash d. හරිනේ. මේක අපි ලියන්න පුළුවන් ඍණ t යට m ඍණ හදාන වෙලා f කියන්නේ mg යට m. මෙව කැප්ලන් g යට m. තන 2යි g 2යි යට m ගන්න 2යි g ඍණ 4යි t. හරිනේ. මේක ऋण t යට m dash දාන m dash and u dash m dash c බෙදීම m dash ඉන්ටර්නල් දාන කොන. හරි. දැන් අපිට අවශ්‍ය උත්තරය ඉලා තියෙනවා. එහෙනම් අපි ඊතර පද දකුණු පැත්තට ගත්තොත් වම් පැත්තකින් එතකොට ඉතින් කැපිලා යනවා. UG හරිද? ධන 2යි ඊළඟට U dash සමාන වෙනවා t වාරයක්. එතන මේක ඔක්කොම ධන වෙනවා. ධන 4 ධන 1ට මෙතන මේක කරනවා. 4ට සිම්පල්. මෙතන ඉන්නේ t පිට ගත්තොත් 4ට එනවා. තාම මෙතනින් මේක 4 ගත්තාම ඉන්නේ 1ට කැප්ලන්. අනේ 1ට කැප්ලන් දැන්. හරි. එහෙනම් අපිට අවශ්‍ය උත්තරය ඒකනේ. එහෙනම් t වාරයක් 1ට m දාන 1ට m dash දාන 4ට සිම්පල්. සමානයි g වාරයක් mu දාන mu dash දාන 2. කොතන උත්තරය. හරි. ඒක ජර්මන් අවස්ථාවේ සීමා කාර්ය කරගත්තාම මේ සමනේ එදිමාර් මෙතන විඩියෝ සෙන්ටර්ස් එදිමාර් දැස් ආර් දැස් ආස කරලා ඔතන ගත්තාම ඊට අවශ්‍ය ප්‍රතිඵලය හරි ඒ ටික හරි දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ නිවර්ණ මිසාලේ විඩියෝ සෙන්ටර්ස් නම් ඔය අවශ්‍ය තෘප්ත වෙන මිස ඒ චලිත විසර්ග චලිත ඇති වෙන නැහැ කියපුවා මේ අවශ්‍යතාව දීලා තියෙනවා නිවර්ණ මිසාලයි විඩියෝ සෙන්ටර්ස් කියලා මේ විශාලයි u dash m dash නම් ඔන්න අවශ්‍යතාව තෘප්ත වෙනවා මිස ඒ චලිත විසර්ග චලිත ඇති වෙන්නේ නැහැ බව. හරිද? එතකොට අපි දැන් මෙතෙන්දී මේක ජීවනේ මම වැඩි කරනවා. හරිද? ඒක වැඩි කරාම UMD ගන්න නැත්නම් මේක අස්සන බල. F. F dash ආයි නේ. මේ ජීවිතේ විතරම ඔගෙන්නේ f ඉසාල f dash වෙනවා. හරිනේ. එහෙනම් දැන් මේ චලිතය ඇති වෙන්න නම් මේ අංශවත් මෙහාට යන්න ඕනේ, මේ අංශවත් මෙහාට යන්න ඕනේ. මේකද කොහොමද පල්ලේ එනවා? හරිනේ. මොකද මේ දෙකෙන් ඝර්ෂණ වලය හිතෙන්නේ. එහෙනම් මේ චලිතය ඇති වෙන්න නම් මේ අංශව මෙහාට යන්න ඕනේ. ඉතින් මේ අංශව මෙහාට යන t ඉසාල f වෙනවා.
හරිනේ. මම ඉස්සර දෙන්නම්. ඉතලා බලමු. M මේ කප්පේ විතර චලනය වෙන නම් T විශාල F වෙනවා. හරිනේ. ඊළඟට M dash කප්පේ විතර චලනය වෙන නම් T විශාල F dash වෙනවා. හරිනේ. එහෙනම් මේ විස්තර කරන මුළු චලිතයම ඇති වෙනවා නම් අවශ්‍යතාවය. ඒතර T මේක වඩා වැඩි නැත්නම් T dash වඩා වැඩි වෙනත් ඕන. එහෙනම් මේ විස්තර මේ අංශු දෙකම චලනය වෙන නම් පොදු අවශ්‍යතාව මොකක්ද? නමුත් අපි දැන් දන්නවා මෙතනදී කැප්ලන් කප්පේ චලන T විශාල F වෙනවා. මේක නම් T විශාල F dash වෙනවා. නමුත් අපිට දීලා තියෙන F විශාල F dash කියලා. හරිනේ. එහෙමනම් අපිට මේක දැන් අපි උපකරලා තියෙන ඉංග්‍රීසි දත් එක. එහෙනම් T වලගේ විශාල නම් F, F dash වල උපරිමගේ තත්ත්වය. මේ දෙක උපරිමයට තත්ත්වය T වැඩි වුණොත් එහෙම හරිනේ. T විශාල වුණොත් එහෙම මේ දෙක උපරිමගේ තත්ත්වය T කෙනෙක් වැඩි වුණොත් එහෙම මෙතනගේ උපරිමගේ තත්ත්වය මේ පද්ධතියේ අංශ දෙකම චලනය වෙනවා. ඒක උතන අවශ්‍යතාව. හරිනේ. ඉතින් අපිට පේනවා මෙතෙන්දී නමුත් ඒ විශාල F dash එක මේ දෙක උපරිමගේ නේ. හරිනේ. මේ දීලා තියෙන අවස්ථාව මේක අත ජීවලින් වැඩි කරලා. ඒතර බල දෙක ඝර්ෂණ බල දෙක අතර සම්බන්ධ වෙන්නේ. ඒතර මෙතන ඝර්ෂණ බලය අඩුයි මේකට වඩා. හරිද? නමුත් මෙතන ඝර්ෂණ බලය වැඩි. ඔයගොල්ලෝ පේනවා මෙතන මේ එන සමීකරණේ මෙතන ඝර්ෂණ බලය වැඩි එතන ඝර්ෂණ බලයට වඩා. හරිද? එතකොට සමහරට මේක චල්ල වෙලා මේක චල්ල විදිහට ඉන්නත් පුළුවන්. මෙතන ඝර්ෂණ බලය වැඩි. හරිද? ඒකින්ද එතකොට මේක මෙහා චල්ල නම් T මෙතන ඝර්ෂණ බලය වැඩි වෙනවා. මේක මෙහා චල්ල නම් T කියන එක M dash ස්පර්ශයේ ඝර්ෂණ බලයට වැඩි වෙනවා. මේ දෙකම චල්ල වෙනවා නම් T කියන වැඩි වෙනවනේ මේ දෙක උපරිමයට වඩා. නමුත් මෙන්න මේ අවශ්‍යතාව අනුව මේ දෙක උපරිමගේ මේක වැඩියගේ මේක හරිනේ. එයම වෙන නිසා T විශාල වෙන්න ඕනේ මේ දෙක උපරිමගේ නේ. ඒක හේතුව අත. එනේ කියලා යන්න. මේකෙන් මේ ප්‍රතිඵලය ගත්තා ඒක අල්පකට දැම්මා. එහෙනම් කැප්ලන් චලනයට T විශාල F යොතු අතර M dash චලනයට T විශාල F dash යොතු. හරිනේ. ඒ නිසා විස්තරේ චලිතය තියෙනවා T විශාල වෙනවනේ F dash වල උපරිමගේට වඩා. හරිනේ. නමුත් ඒ විශාල F dash ඉඳලා මේ දෙක උපරිමගේ නේ. එන ඕකේ. දැන් අපි හොයාගත්ත T ආන්සර් කරා මෙතෙන්ට T හයි අපිට අවශ්‍ය උත්තරය ලැබෙනවා. හරි. ඒක ගණන් සුදු කරන්න පුළුවන්. එහෙනම් කරෙන් T විශාලයි F වෙනවා. T කියන්නේ මේ ආපු උත්තරේ. G වාදයක් μ දෙක දාන දැන් μ දාන μ dash දාන දෙක බෙදීම එකට කැප්ලම් දාන එකට කැප්ලම් dash දාන අතරට සිම්පල් වෙනවා. විශාල F කියන්නේ වෙන්නේ. හරි. එල්ජි එකක් අපිට යනවා. ඉතින් හර හරස් කරනවා උත්තර ගන්න පුළුවන්. හරි. ඒතර පදාර්ථය අවශ්‍යතාව. ඔය දේ තමයි ගතිකයේදී මේ. හරි. එයාම සාමාන්‍ය විදිහට කරන අකවුන්ට් එක ඉවරයි. හරි. ඔයගොල්ලෝ ඒක ටික හදන්න. ඒ තමයි කරන්නේ. ඊට පස්සේ මම තව තමයි කීපයක් ඝර්ෂණය සම්බන්ධ කොටසේ අපි තව දෙකක් විතර සාකච්ඡා කරමු. අපිටින්දී වෙන්නේ මේ ඝර්ෂණයේ ටියුට් එකේ 52 වෙනි ගැටලුව. ඒ රෝසාරම් දීලා තියෙනවා. රඩ තිරස්කම් විසල තියෙනවා මේ ඊමගේ හේතුලා දෙන්නේ ආකාරයට ගුරුත්වාකර්ෂණ තිරස්කලයක පද්ධතිය තියෙනවා. අපිට එලෙක්ට්‍රිසිටි කරගමු. හරි. එතකොට මේක බර ට්‍රිපල් W කියලා දීලා තියෙනවා. මේක දිග 2යි. මෙතනත් B. ඊළඟට අපිට දීලා තියෙනවා මේ සහල පෙට්ටිය. හරිනේ. සහල ගණකාකාර පෙට්ටිය. එහෙනම් දැන් ඉතින් බලගත්තොත් මේ දන්න මත මේක මෙහාට ලිස්සන්නේ. එතන අපි ප්‍රතික්‍රියාව අපිට ඝර්ෂණ දෙයෙන් ලම්බ දෙක R1 කියලා ගමු. මෙහාට ලිස්සන්නේ ඝර්ෂණ ලම්බ 1 කියලා ගමු. හරි. ඊළඟට මේ පෙට්ටිය ධාරය මෙතන සුනරයි. පෙට්ටිය ධාරය ඇතුළේ ප්‍රතික්‍රියාව වෙන්නේ දණ්ඩ ලම්බක. ඉතින් සුමඩ කුණ්‍යක් වගේ ඒක අපි S කියලා ගමු. හරි. ඔය ඉන්නේ දණ්ඩ මත එදර වල ටික ඔය ටික තමයි. හරි. ඊළඟට පෙට්ටිය මත එදර බල. ගත්තොත් S ප්‍රතික්‍රියාව ඊට පස්සේ දැන් පෙට්ටිය මත එදර බල ඉන්නේ පෙට්ටිය මේ ප්‍රතික්‍රියාව පෙට්ටිය මත දණ්ඩේ ඇතුළේ ප්‍රතික්‍රියාව මෙහාට එන්නේ.
S. හරිද? ඒක දිරසන් දෙක පෙට්ටිය මෙහාට තල්ලු වෙන්න පුළුවන්. ඒතර ඝර්ෂණ බලය කරනවා මේ පැත්තට. දැන් පෙට්ටිය සැහැල්ලු වින්දා මෙන්න මේ ක්‍රියා රේඛාව. මේ පෙට්ටිය ස්පර්ශ තලයේ හම් වෙනවා යම් තැනකදී. හරිද? එතන අපි ගමු P කියලා. ඒක ලක්ෂණය හම වෙනවා. එහෙනම් එතකොට මේ දන්නේ පෙට්ටිය මත මේ දාඩි දෙකේ ප්‍රතික්‍රියාව විතර සමාන ප්‍රති S වෙනවා. මේ ක්‍රියා රේඛාව එතන මේක මෙහාට ලිස්සන්නේ එතන ඝර්ෂණ වලින් විතර අපි F2 කියලා ගමු. මේක විදිහට හම වෙනවා අපිට ප්‍රතික්‍රියා අනුසාරයෙන් මේ හරය යනවා. ඒතර පෙට්ටිය සැහැල්ලු වෙනවා. පෙට්ටිය වරණක් හම් වෙන්න ඕනේ නැහැ. හරිද? මොකද මේ බල තුන විතරයි ඉන්නේ. එහෙනම් මෙතන ප්‍රතික්‍රියාව R2 කියලා ගමු. ඕක තමයි එතන බලය. පෙට්ටිය සමතාවට දෙන්නේ මේ අද පාටි ලක්ෂණ තියෙන බලය S දන්නේ දෙක ප්‍රතික්‍රියාව මෙතන R2 ගන්න ප්‍රතික්‍රියාව සායි මෙතන මේ ටිකේ ලක්ෂය. හරිද? එහෙනම් අපි උතෙන්දී මෙතන D කියලා ගමු. මෙතන E කියලා ගමු. මෙතන H කියලා ගමු. මේකම සක. දැන් අපිට උතන අවශ්‍යතාවයක් ඔප්පු කරන් තියෙන්නේ. තීට ගොඩාක් 5 විදිහ හතරක. දැන් මේක වේදනාව හැමෙස්සෙම මේ බල මේ පෙට්ටිය සැහැල්ලුවෙන්ද මේ ප්‍රතික්‍රියාවයි අභිලම්බ ප්‍රතික්‍රියාව වල මේ විදිහට එක ලක්ෂ වෙනවා. මේක මේ එක ලක්ෂ වෙන්න ඕනේ මේ පෙට්ටියයි තලයේ ස්පර්ශන මේ තලයේ අතර EHD අතර. මේ පිරක්ෂයන්සේ EHD අතර තියෙනවා. මේක මෙහෙම වෙන්න බෑ. ඔහොමෙන් වෙල් ප්‍රතික්‍රියාවක් මෙහෙම වෙන විදියක් නැහැ. ස්පර්ශ තලයේ ප්‍රතික්‍රියාව එහෙනම් හැමෙස්සෙම මේ R2 ප්‍රතික්‍රියාව තියෙනෝනේ EHD අතර. එහෙනම් පෙට්ටිය සමත්තාව සැලකුවට එළියන් තියෙන්නේ. පෙට්ටිය සමත්තාව සැලකුවට හැමෙස්සෙම මේ PD කියන එක කුඩා වෙන්න ඕනේ ED වල. ඒක පැහැදිලි. හරිද? D වල පිට තියෙන දුර D වල ඉස්තිරට වඩා අඩු වෙනවා. හරිද? ඒතර මේකෙන් ගන්න පුළුවන් අපිට PD කුඩායි ED ගන්න දෙකයි. sorry. ED ගන්නේ පෙට්ටියේ දායක දිග ඔය දෙලා තියන්නේ ඒකනේ. ඕකේ. එහෙනම් මේක බෙදනවා. කුඩායි හරිද? දැන් අපිට දීලා තියෙනවා දණ්ඩේ තිරසරාණතිය තීට කියලා. මේක තීට නම් මේක 90යි මේක 90 වෙන තීට. ඒතර මේක උන තීට. ඒතර මේකත් තීට. හරිද? දැන් ඔකෙන් එනවා අපිට මෙතන A කියන ධාරයක දෙකකින් ඉඳලා ඒකට අපිට දාන්න පුළුවන් CD කියලා. කුඩායි. එතකොට PD වලින් CD ගන්න tan තීට. කුඩායි එක tan 5 වෙනවා. ඒකම තීට කුඩායි පරිදිනවා. මේ කොටසට දීලා කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්න ගොඩක් වෙලාවට ওই විදිහට කොටස අහන්න. හරිද? මේ විදිහට මේ සමත් වෙන්න අවශ්‍යතාව පෙට්ටිය. හරිද? ඔක තමයි. හරිද? හරිද? ඒක. ඊළඟට අර්ධින් මෙතන ඝර්ෂණ සංකීර්ණ සම්බන්ධයෙන් ඊට පස්සේ ආල් තියෙනවා. ඊට කොටයි ලැම්ඩා දෙක වෙනවා කියලා. එහෙනම් දැන් අපි ගත්තොත් මේ පෙට්ටිය සමත්තාව සඳහා නොලිසන්න අවශ්‍යතාව. පෙට්ටිය වල දෙන්නේ බලතුන ඉතර. එන පෙට්ටිය සමත්තාව සඳහා නොලිසන්න අවශ්‍යතාව මේ දෙක විශාලයි ඒ දෙකට ආල් දෙක. මාවාගේ දාන්න ඕන අපි වෙනවා ඔය දෙකම දානාගන්නේ. හරි. ඕකේ නෙක්ස්ට් එක අර්ථය අපිට හොයන්න පුළුවන්. පෙට්ටිය සමතාවයේ ඉතින් තියෙන මේක පෙට්ටිය සමතාවයේ නොලිසීමට මේ දෙක විශාල ප්‍රතිම ආර්ථික වෙනවා. ඊට පස්සේ පෙට්ටිය සමතාවයේ ඊටසේ වෙනද දැම්මත් ඒක පෙට් දෙක ඍණ S දෙක අපිට තියෙන sin θ. සමාන බිඳුව ඉදර F කියන්නේ S sin θ. ඊට සිරස් සම්දාගත්තොත් වෙනවා R දෙක ඍණ S cos θ. වෙනවා R දෙක සමානයි S cos θ. ඒ දෙකට R දෙක යනකොට ඒ නිසා මේ දෙක විශාලයි මෙතන S sin θ බෙදීම S cos θ. ඒ කියන්නේ tan θ. නම් මේ දෙක විශාලයි. ඒකට මේක සමානයි tan θ ද මේ දෙක කියන්නේ එතන අපි දන්නා මෙතෙන්ද ගන්න දීලා තින්නේ ඝර්ෂණ කෝණය. එහෙනම් මේ දෙක කියන්නේ tan λ දෙක. හරි. ඒකෙන්ද දෙකට tan λ දෙක tan දෙක ඔක වෙයි. එහෙනම් ලැම්ඩා දෙක විශාලයි ඊට. හරි. දැන් මෙතන පෙට්ටිය සමතාව සඳහා එකක් තමයි මේක PD කියන එක අඩු වෙන්න ඕනේ මෙතෙට වඩා. අනිත් එක මොනසන්න අපිට. ඒ දෙකෙන් ඒ උත්තර දෙක ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට B sin θ කුඩා ඒකලත් ඔප්පු කරන්න. ඒ දැන් අපි ගත්තේ පෙට්ටිය සමතාව සඳහා අවශ්‍යතාව ටික. අන්තිම ගන්න වෙන්නේ දණ්ඩේ සමතාවට අවශ්‍යතාව ටික. මේක පැහැදිලි. හරිද? මේක තව විදිහට කියන්න පුළුවන්. මෙතන බල තුනක් යන සමතුලිත තරම් S ප්‍රත්‍යවර්ත කරොත් මේ දෙක සම්ප්‍රිත වල වෙනවා. S ප්‍රත්‍යවර්ත කරොත් සම්ප්‍රිත වල අපිට ප්‍රතික්‍රියා හතර කොට යවසයි ඝර්ෂණ කෝණ. මේ එන මේ යවසයි ඝර්ෂණ θ. නමුත් මෙතන සිරා ඝර්ෂණ කෝණ ලැම්ඩා දෙක. එහෙනම් සමතුලිත අවස්ථාව ලැම්ඩා දෙක විශාලයි θ වෙනවා.
එහෙම ගන්න පුළුවන් ඉස්සර කියලා. නැත්තම් ඉදිරිය ගත්තා. හරිද? දැන් අපිට ඊළඟ කොටසේ තියෙන්නේ b sin එක ගොඩා ඒකේ ලොකු කරා. දැන් මෙතන අපි ගුරුත්ව කේන්ද්‍රය කියලා ගත්තොත් මෙතෙන්දී අවශ්‍ය මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය A හා C අතර තියෙනවා. එහෙනම් දණ්ඩේ සමතා ගත්තොත් අපිට පේනවා මොකද ඒකට හේතුව මේකයි. දණ්ඩ මත විතර වඩගත්තොත් මෙතෙන්දී මේ ප්‍රතික්‍රියා ක්‍රියාරේඛාවයි පරේ ක්‍රියාරේඛා මෙතෙන්දී හම් වෙනවා. ඒතර මේ දෙකේ සම්ප්‍රීත ප්‍රතික්‍රියාව තමයි හරහා කියලා තමයි සම්බන්ධ වෙන්නේ. S2. හරිද? මේ බර විහිති වුණත් ඒක වෙන්නේ නැහැ. හරිද? ඒකට ඒතර මෙතෙන්දී හැමසෙම වෙන්න ඕනේ AG කියන එක දණ්ඩ සමතාවස්ථා එක අවශ්‍යතාව තමයි AG කුඩා වෙන්න ඕනේ. AC ට වඩා. ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා එහාසේ අතර. හරිද? AG කියන්නේ අපි දන්නවා B. කුඩා AC. අපිට පේනවා මෙතෙන්දී මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් AC ත්‍රිකෝණ. ගත්තොත් එහෙම CD කියන්නේ AC sin theta. ඒ ගත්තොත් ඊට සම්පාදනය එතකොට CD කියන්නේ AC sin theta. AC කියන්නේ මේක AC වන්ට අපි CD කියන්නේ A. එයාට sin theta. on AC. දරේන එයාට sin theta. ඒකේ නම B sin theta කුඩා A වෙනවා. හරි. ඒක තමයි අනිත් උත්තරේ. B sin theta කුඩා A වෙනවා. ඒ වගේම දැන් ඊළඟට අපිට ගන්න වෙන්නේ එහෙනම් ඊළඟ කොටස මේ ඉලක්කයේ ඉනවගේ මේ සමතුලිතතාව සඳහා ඉනවගේ සමතුලිතතාව සඳහා ඉලක්කයේදී නොලිසන් අවස්ථාව. එනම් මෙතන නොලිසන් අවස්ථාව tan lambda එක විශාලයි f එකට r එක වෙනවා. ඉතින් අපි මෙතෙන්දී ගමු මෙහි f එකට r එක සමානයි tan alpha යයි ගන්න. f එකට tan alpha කියලා ගත්තොත් එතකොට ඒකේ තේරුම f එකට r එක tan alpha කියලා ගත්තා නම් ඒ කියන්නේ මේ අවස්ථාවේ ඝර්ෂණ කෝණය තමයි f එකට r එකෙන් එන්නේ. ඒක alpha. alpha කියන්නේ මේ සම්ප්‍රිත ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාව අතර කෝණයක alpha. මේක alpha නම් මේක alpha. හරි. ඕකේ. එහෙනම් දැන් අපිට මේක මෙහෙම ගත්තොත් ඒ නිසා අපිට වෙනවා. ඒ නිසා tan lambda දෙක විශාලයි tan alpha වෙනවා. හරි. එහෙනම් අපිට උත්තර ගන්න tan alpha හොයගන්න. ඉතින් දැන් එතකොට මෙතන f එකට r එක අපි alpha කියලා ගත්තොත් එතන ඝර්ෂණ කෝණය මේ අවස්ථාවේ alpha වෙනවා මේ කෝණය. අපිට ප්‍රතික්‍රියාවේ සම්ප්‍රීතික අතර කෝණය. මේක alpha මේක alpha වෙනවා. මේක තිරනවා මේකත් theta වෙනවා. දැන් අපිට මෙන්න මේ ටික කොට ප්‍රමේය දාන්න පුළුවන්. කොට ප්‍රමේය දාලා අපිට tan alpha පාගන්න පුළුවන්. එහෙනම් අපි කරන්නේ මෙතන ගමු. j එක ACJ ත්‍රිකෝණය. ප්‍රමේයදී. එතන එනවා AC AG දාන්නේ GC. කොට මේක తీරලා මේක අනුරුද්ධ తీරලා මේක අනුරුද්ධ తీරයි. කොට අනුරුද්ධ తీරයි. හරිනේ. AG දාන GC කොට අනුරුද්ධ తీර සමානයි AC කොට alpha. හරිනේ. අන්තිමනේ GC කොට theta. දැන් AG දාන GC කියන්නේ AC. කොට අනුරුද්ධ tan theta. සමාන AC කියන්නේ අපි දන්නවා B කොට alpha අපිට කරන්න ගන්න තියෙන්නේ. ඊළඟ GC. GC කියන්නේ මෙතන AC ඍණ AG. ආරක් කොට theta. හරි. එහෙනම් අපි B කොට alpha උත්තර කරන එක මෙහාට දාමු. උතර එනවා B කොට alpha සමානයි AC කියන්නේ අපි දන්නවා මෙතන ආවේ මෙතන අපි ඉස්සලා උපකරා එයාට sin theta නේ. හරිද? අපි නෝනේ කරන්නේ ඒ සමාන AC sin theta කරලා එතකොට AC කියන්නේ එයාට sin theta. හරිද? එතකොට අපි නෝනේ මෙතන ඒරන් AC කියන්නේ ඒ sin theta එතකොට AC කියන්නේ එයාට sin theta අපි එක විදිහට ආස් කරන්න පුළුවන්. මේ පදේ ගත්තා මේක ඥාත ගත්තා එතකොට AC කියන්නේ එයාට sin theta. ආරක් tan theta කියන්නේ sin theta ට cos theta. එහෙනම් මෙතනත් එන්නේ එක වෙනකට දාන වෙනවා. දාන වෙනවා. එතකොට එයාට sin theta AG කියන්නේ B ආරක් cos theta. cos theta sin theta. හරි. එතකොට මෙතන කියනවා අපිට A
sin θ වෙනවා. එයාට cos θ. ධන A cos θ ට sin වර්ග දෙක. වෙන B cos θ ට sin θ. තර මේ ටික මෙතන පස්සේ අපි දෙරෙන්න B cot θ ට සමානයි. මෙතනින් අපිට පොදුනාකාරය එන්නේ cos θ වාර sin වර්ග θ. එතන සන්තුලනට cos θ වලින් බෙදුවම sin වර්ග θ එන්නේ මෙතන ඒ sin වර්ග. හරි. මෙතන sin වර්ග θ දෙනවා. එතන cos වෙනවා ඒ cos වර්ග θ. හරි. එතකොට මෙතන එන්නේ sin θ එකක් තියෙනවා. sin θ cos වෙන මෙතන B වාර sin θ cos වර්ග θ. හරි. ඕකේ එතකොට වන් පේන අතර sin වර්ග θ cos වර්ග θ එකක් වෙනවා. මෙතනින්. හරි. මෙතන පොදුනාකාරයෙන් cos θ sin වර්ග θ. එතකොට cos θ දෙන sin වර්ග දෙන වැඩි වෙනවා. එතන sin වර්ග cos θ වෙන වැඩි කරනවා. මෙතන එතකොට B sin θ වාර cos වර්ග θ දෙන්න. එතකොට මේක ඇල්ල වෙනවා. A පින B sin θ cos වර්ග θ යට cos θ sin වර්ග θ දෙන්න. හරි. දැන් මේක අපිට ලියන්න වෙනවා මේ විදිහට. මේක අපිට ඒ උත්තරය අනුව සකස් කරන්න වෙන පොඩ්ඩක්. මේක දැන් ඉස්සලම අපිට මෙලියා තන හරි. කොටල් එකකට B එකක් වෙනවා. එහෙනම් මේක tan අල්ප කරාම උඩට මාරු වෙනවා. B cos θ sin වර්ග θ යට A ඍණ B sin θ cos වර්ග θ එන්නේ. හරි. දැන් අර උත්තරේ දිහා බලනවා. ලඝු 9ට තියෙන්නේ sin වර්ග තියෙන sin θ. ඒක තමයි උඩට sin θ වලට බෙදෙනවා. හරිද? බෙදනවා sin θ වලට. බෙදුවම මෙතන නම බලන්න B sin θ cos θ යට A sin θ cos θ. පින B cos වර්ග θ. එතකොට ආශ්‍රිත වෙලා එනවා. එහෙනම් අපි දන්නවා මේ tan lambda දෙක විශාලයි tan alpha නිසා ආශ්‍රිත වෙලා එනවා. මේක ආශ්‍රිත වෙනවා. හරි. ඔය තමයි ගල්පි කරන් තියන්නේ. ඔයගොල්ලෝ ගණන් ටික ඔක්කොම හදන්න. හදලා බෙරියව තියෙනවා නම් ඊළඟට බලමු. හරි. ඒ වුණා ඝර්ෂණය සහ සෝනම්මේ සම්පූර්ණයෙන්ම ඉති ඉවරයි. ඉතුරු ගන්න ටික ඔයගොල්ලෝ හදලා අපි බෙරියව ඊට පස්සේ වෙනම සාකච්ඡා කරන්න බලමු. හරි.